එතකොට මෙතනදී අපි දන්නවා අපේ ඇඩිෂනල් සේල්ස් තියෙනවා 2,50,000 ඒ ඇනුවල් ක්‍රෙඩිට් සේල්ස් එක. ඇඩිෂනල් ක්‍රෙඩිට් සේල්ස් එක ඇනුවල් හරි. ඇනුවල් ක්‍රෙඩිට් සේල් එක දීලා තියෙනවා 2,50,000 කියලා. ඇනුවල් ක්‍රෙඩිට් සේල් එක 2,50,000යි. ඕකෙන් අපි දන්නවා මෙතනදී මේ ක්‍රෙඩිට් පීරියඩ් එක දැන් අපි 30 ඉඳන් දින 60 දක්වා වෙනස් කරේ. එහෙනම් දැන් අලුත් ක්‍රෙඩිට් පීරියඩ් එක මාස 2යි. දැන් අලුත් ක්‍රෙඩිට් පීරියඩ් එක දින 60යි කියලා කියන්නේ මාස 2යි. දින 30 ඉඳන් දින 60 දක්වා අපේ ක්‍රෙඩිට් පීරියඩ් එක මාරු කරා. එතකොට දැන් අලුත් ක්‍රෙඩිට් පීරියඩ් එක අපේ මාස 2යි. එහෙනම් මාස 2කට අදාළ තමයි අපි මේ ඇඩිෂනල් රිසීවබල් amount එක කොච්චරක්ද කියලා බලන්න ඕනේ. එතකොට 12න් දෙකක් බැලුවා නම් හරි. එතකොට 2,50,000ට 12න් දෙකක් කියලා කියන්නේ ආයෙනවා 2,50,000 එතකොට එනවා රුපියල් 41,660 6ගේ දශම 666 ඔහොම කියලා එනවා. ඔක් ගමු අපි රුපියල් 41,667යි කිය. 41,667යි. එහෙනම් මේ ඇඩිෂනල් රිසීවබල් නිසා අපේ රිසීවබල් amount එක නැත්නම් ඇඩිෂනල් සේල්ස් එක අපේ රුපියල් 41,667 වෙනවා. හරි. මේ ඇඩිෂනල් රිසීවබල් ඇත්තට මේ new customers ලගේ amount එක තමයි මේ පෙන්වන්නේ. හොඳට මතක තියාගන්න අපිට existing customers ලත් ඉන්නවා කියන එක. එහෙනම් new customers ලට අදාළ additional receivable මට්ටම නැත්නම් level එක තමයි මේ රුපියල් 41,667 කියන එක. මේ additional receivable එක එක් පැත්තකින් revenue එකක් වගේම තමයි එක් පැත්තකින් cost එකකුත් වෙනවා. අර ඉස්සලා කිව්වා වගේම. ඒ නිසා අපි මේ 41,667 කියන receivable level එකට අදාළ cost එක කොච්චරද කියලා බලමු. කියන්නේ ෆර්ම් එකට කොච්චර cost එකක් මේ වෙනුවෙන් නැත්නම් investment එක කොච්චර investment එකක් මේ වෙනුවෙන් කරන්න වෙනවද කියන එක ඊළඟට calculate කරන්න ඕන. එතකොට investment on additional in additional receivable ඒ බලන්නේ මේ 41 දැන් කියන්නේ new customers ලට අදාළව අපි කොච්චර investment එකක් කරන්න ඕන business එක කොච්චර investment එකක් කරන්න ඕනද කියන එක බලන්න ඕන. එතකොට ඒක බලද්දී අර ඉස්සල්ලා වගේමයි අපි දන්නවා selling price එක 25යි අපේ variable cost එක 40යි කියලා. එතකොට මේ රුපියල් 41,667 මං කිව්වා ඉස්සල්ලා එක පැත්තකින් අපිට revenue එක. එක පැත්තකින් revenue එකක් ඒ වගේම අනිත් පැත්තේ අපිට receivable ඒ කියන්නේ ණය ගැතිය වටිනාකම. එහෙනම් ඒ නිසා එක පැත්තකින් අපේ සේල්ස් එකක් නිසා අපි කරන්නේ 41,667 සමාන වෙන්නේ අපේ selling price එකට 25ට සමාන වෙනවා. කියන්නේ 25න් බෙදන්න ඕනේ. වැඩි කරන්න ඕනේ අපිට cost එක නේ ඕනේ investment එක කොච්චරක්ද කියලා නේ හොයාගන්න ඕනේ. investment එක හොයාගන්න අපි මේක වැඩි කරන්න ඕනේ 20ෙන්. ඒ කියන්නේ variable cost එකේ වැඩි කරන්න ඕනේ. එතකොට අපිට එනවා කොච්චර investment එකක් මේ වෙනුවෙන් දරන්න වෙනවද කියන එක. 41,667 25න් බෙදලා වැඩි කරන්න 20. 41,667 25න් බෙදලා 20න් වැඩි කරන්න. එතකොට එනවා රුපියල් 33,333.6ක් කියලා ඔක වැටෙවුවොත් රුපියල් 33,334ක් කියලා ගන්න පුළුවන්. එහෙනම් ඇඩිෂනල් ඉන්වෙස්ට්මන්ට් එකක් අපිට මේ නිව් කස්ටමර්ස්ලා වෙනුවෙන් දරන්න වෙනවා. ඒක රුපියල් 33,334ක් වෙනවා. 3,334ක් වෙනවා. හරි. එහෙනම් මේ ඇඩිෂනල් ඒ කියන්නේ new customers ලා වෙනුවෙන් හොඳට මතක තියාගන්න විතර new customers ලා තමයි අපි calculate කරේ තාම. new customers ලා වෙනුවෙන් අපිට රුපියල් 33,334ක investment එකක් දරන්න වෙනවා. investment එකක් දරන්න වෙනවා. ඒ වගේම තමයි credit period එක දින 30 ඉඳන් දින 60 දක්වා වැඩි කරපුවාම ඒකේ ප්‍රතිලාභය අලුත් customers ලා වගේම අපේ ඉන්න customers ලාත් ඉල්ලනවා. එතකොට ඉන්න customers ලට ඉන්න customers හිටපු customers ලගේ existing customers ලගේ level එක increase වෙනවා ඒ නිසා. එහෙනම් increase වෙන level එක කොච්චරක්ද කියලා බලන්න ඕන.
now all customers ලට අදාළ receivable level එක දැන් කොච්චරක්ද කියන එක බලන්න ඕනේ. ඒක බලද්දී අපි ඒ කියන්නේ දින 30 දී කොච්චරක් receivable හිටියද existing customers ලට බලන්නේ. existing customers ලට තමයි දැන් අපි new customers ලට calculate කරලා ඉවරයි. ඒ වගේ දැන් බලන්න ඕනේ existing customers ලට අදාළ investment එක කොච්චරක්ද කියන එක. අපි new customers ලට අදාළව investment එක calculate කරා. දැන් existing customers ලට අදාළව investment එක කොච්චරක්ද කියන එක calculate කරන්න ඕන. මෙතනදී existing customers ලට ගද්දී අපි කරන්න ඕනේ ඉස්සෙල්ලාම මේ දින 30 දී කොච්චර receivable ප්‍රමාණයක් හිටියද කියන එක calculate කරන එක. අපි දන්නවා current credit sales එක තමයි මෙතනදී පාවිච්චි කරන්නේ අපි 2 million කියන current credit sale එක. එහෙනම් all policy එක යටතේ all policy එක කියලා කියන්නේ දින 30 කියන credit period එක යටතේ. දින 30 කියන credit period එක. දින 30 කියලා කියන්නේ එක month එකක්. හරි. දින 30 කියලා කියන්නේ එක month එකක්. එහෙනම් 2 million කියන sales වලින් 2 million කියන sales වලින් එක month එකකට අදාළ තමයි අපි දැන් all customers ලගේ receivable level එක බලන්න ඕනේ. මොකද net 30 කියලා කියන්නේ එක month එකක්. එතකොට 12න් එකක් බලන්න. 12න් එකක් බලන්න. එතකොට 2 million වලට 12න් එකක් බැලුවොත් එනවා 12න් එකක් බැලුවොත් එනවා අපිට එනවා රුපියල් 1,66,000 sorry 2 million 12න් බෙදන්න 2 million 12න් බෙදපුවාම 12න් එකයි. එතකොට එනවා 2 million 1,66,666.67ක් එනවා. හතක් එනවා. වගේම තමයි අපි දන්නවා new policy එක යටතේ existing customers ලා මේ දින 60 කියන ප්‍රතිලාභය භුක්ති විඳිනවා. දින 60 කියන ප්‍රතිලාභය භුක්ති විඳිනවා. එතකොට දින 60 කියන ප්‍රතිලාභය භුක්ති විඳින නිසා අපි කරන්න ඕනේ දින 60ක් කියලා කියන්නේ අපි දන්නවා මාස දෙකක් කියලා 2 months කියලා. එහෙනම් මාස දෙකකට අදාළව new level එක කියන්නේ new policy එක යටතේ අපි existing customers ලගේ receivable level එක බලන්න ඕනේ. ලක්ෂ දෙකට මිලියන දෙකට අපි බලන්න ඕනේ 2 months වලට අදාළව 12න් දෙකක්. අවුරුද්දට මාස 12කින් 12න් දෙකක් බලන්න ඕනේ. එතකොට එනවා මිලියන දෙක අපි බෙදන්න ඕනේ 12න් ඒ කියන්නේ 12න් දෙකෙන් බෙදන්න 12න් දෙකෙන් බෙදන්න. එතකොට එනවා අපිට රුපියල් 3,33,333ක් කියලා. රුපියල් 3,33,333ක් කියලා එනවා. 33. එහෙනම් බලන්න අපි all credit policy එකේ ඉඳන් new credit policy එකට මාරු වෙද්දී අපේ receivable level එකත් increase වෙලා. ඒ කියන්නේ දින 30 ඉඳන් දින 60 දක්වා මාරු වෙද්දී දින 30 ඉඳන් දින 60 දක්වා මාරු වෙද්දී අපේ credit receivable ඒ කියන්නේ receivable level එකත් ණයගැති ප්‍රමාණයක් increase වෙලා. ණයගැති increase වෙලා තියෙන ප්‍රමාණය හොයාගන්න අපි කරන්න ඕනේ මේ අලුත් 3,33,333න් අඩු කරන්න ඕනේ 1,60,666.67. එතන අපි අඩු කරමු 3,33,334 ගමු. දැන් 33 ගමු. 3,33,333න් අඩු කරන්න ඕනේ 1,66,667ක් වටේල ගත්තා. එතකොට අපිට මෙතන එනවා රුපියල් 1,66,667ක් කියලා. එහෙනම් all customers ලගේ level එක increase වුණා. all customer level එක increase වුණා රුපියල් 1,66,667කින්. 67කින් වැඩි වුණා. එහෙනම් කරන්න ඕනේ දැන් බලන්න ඕනේ total investment එක කොච්චරද කියලා. ඒ කියන්නේ දැන්
අලුත් අපේ හිටපු කස්ටමර්ස් ලෙවල් එකත් ඉන්ක්‍රීස් වුණා 1,60,667කින් ඒ වගේම තමයි අපේ ඇඩිෂනල් රිසිවබල් ලෙවල් එකට අදාළ ඉන්වෙස්ට්මන්ට් එකත් හොයාගත්තා. ඉන්වෙස්ට්මන්ට් එක රුපියල් 33334ක් කියලා. 33334ක් කියලා. එහෙනම් මෙන්න මේ දෙක එකට එකතු කරපුවාම අපිට ටෝටල් ඉන්වෙස්ට්මන්ට් එක කොච්චරක්ද කියලා ගන්න පුළුවන්. ඒ කියලා කියන්නේ මේ existing customers ලට වගේම new customers ලටත් අදාළ total investment එක කොච්චරක්ද කියන එක ගන්න පුළුවන්. තව කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇයි අපි මේ variable cost එකෙන් ඉස්සලා වගේ වැඩි කරන්නේ නැත්තේ කියලා. හේතුව තමයි අපේ existing customers ලට අදාළ කරන වියදම අපි කලින් දරලා තියෙන්නේ. කලින් දරලා තියෙන ඒගොල්ලන්ට අදාළ කරන document ඒගොල්ලෝ වෙනුවෙන් පවත්වාගෙන ledger account ඒවා වෙනුවෙන් අපි කලින් ඉඳන්ම වියදමක් දරලා ඒකොල්ල අවුරුදු ගානක් තිස්සේ ඉන්න කස්ටමර්ස්ලා වෙන්න පුළුවන්. හැබැයි මේ ක්‍රෙඩිට් පීරියඩ් එක වෙනස් කිරීම නිසා අලුතෙන් එකතු වුණ කස්ටමර්ස්ලාට අපි මේ වේරියබල් කොස්ට් එක බලන්න ඕනේ. මොකද හේතුව තමයි අපි ඒකොල්ල වෙනුවෙන් අලුතෙන් වියදමක් දරනවා. ඒ කියන්නේ ඒකොල්ල වෙනුවෙන් අපි ගිණුම ඕපන් කරන්න ඕනේ. ඒ වගේම තමයි ලෙජර් account තියාගෙන යන්න ඕනේ. ඒ වගේම ඉන්ක්‍රීස් කරපුවාම අලුතෙන් ණය ගැතිය වැඩි වෙනවා. ඒකට ඇඩිෂනල් workers ලා ගන්න වෙනවා. ඒ වගේ වියදම් දරන්න වෙනවා. ඒ නිසා තමයි අපි variable cost එක වැඩි කරන්නේ. එතනදී අපි අර variable cost එකට බලන්න. ඒ කියන්නේ cost එක එතනදී බලන්න ඕනේ නැහැ. එතකොට අපි දන්නවා දැන් new customers ලට අදාළව investment level එක රුපියල් 33334යි. existing customer level එකට අදාළ investment එක රුපියල් 1,66,667යි. ඒ කියන්නේ මේ credit period එක රිලැක්ස් කරන නිසා අපේ existing customer level එකත් increase වෙනවා. රුපියල් 1,66,667යි. එහෙනම් total investment එක අපි ගත්තොත් අපි දන්නවා new customers ලට අදාළ investment එක රුපියල් 33,334යි. ඒ වගේම තමයි existing customers ලට අදාළව අපි ගමු ඒක රුපියල් 1,66,666යි කියලා. කියන බැලන්ස් වෙන ගාණක් ගමු. 1,66,666. ඔය දෙක එකතු කරපුවාම අපි total investment එක එනවා රුපියල් 2,00,000ක් කියලා. total investment එක එනවා රුපියල් 2,00,000ක් කියලා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ ඉන්වෙස්ට්මන්ට් එකට මේ රිසීවබල් එක වෙනුවෙන් කරන ඉන්වෙස්ට්මන්ට් එකට අදාළව ඔපචුනිටි කොස්ට් එකක් තියෙනවා. හැම වෙලාවකම මේ රිසීවබල් එකට කරන ඉන්වෙස්ට්මන්ට් එකක් නිසා අපිට වෙන ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒ නිසා ඒකේ කොස්ට් එක අපි කැල්කියුලේට් කරන්න ඕනේ. අපි දන්නවා මේ ගාණ කියනවා ඉස්සෙල්ලා ඔපචුනිටි කොස්ට් එක කිව්වා 120ක් කියලා. එහෙනම් මේ ලක්ෂ දෙකට අදාළව 120 බලන්න. නැත්නම් 0.2යි. 120 කියන්නේ 0.2. ඒත් 120 බලපුවාම අපිට එනවා මේ ඩිසිෂන් එකට අදාළ කොස්ට් එක රුපියල් 40000ක් කියලා. රුපියල් 40000ක් කියලා කොස්ට් එක එනවා. මේ ඩිසිෂන් එක නිසා අපිට ආපු බෙනිෆිට් එක අපි උඩින් කැල්කියුලේට් කරා රුපියල් මට මතක හිටියේ 50000. ඔව් 50000 කියලා. එතකොට දැන් කොස්ට් එක 40000යි. අපේ බෙනිෆිට් එක කොස්ට් එක 40000යි. අපි දන්නවා අපි කලින් බෙනිෆිට් එක මේ ඩිසිෂන් එකේ කැල්කියුලේට් කරා රුපියල් 50000ක් කියලා. රුපියල් 50000ක් කියලා කැල්කියුලේට් කරා. එහෙනම් දැන් අපි බෙනිෆිට් එක වැඩි කොස්ට් එකට වඩා. ඒ නිසා අපි මේ ක්‍රෙඩිට් පීරියඩ් එක රිලැක්ස් කරන එක කරන්න ඕනේ. හේතුව තමයි අපිට මේකේ බෙනිෆිට් එක වැඩි කොස්ට් එකට වඩා. ඔය ටික තමයි ගානට අදාළව අර මැඩම් කරා වගේ account අපි කියන්නේ එකට ණය ගැති පිරිවැට මොන පාතිකේ ඒවා කැල්කියුලේට් කර කර ඉන්න ඕනේ අර සරලව හිතලා හදන්න පුළුවන්. එතකොට ඒ කැල්කියුලේට් කරන වෙලාව අර months කියනවා. ඒ කියන්නේ net 30 තිබ්බොත් ඒක months බවට හරවන්න. සමහර ඒවා නම් දෙනවා අපිට 360 කියන දවස් 360කට දෙනවා. ඒ කියන්නේ දවස් 360ක් තියෙන කියලා උපකල්පනය කරලා ගාන හදන්න දෙනවා. එතකොට අපි 360න් 30ක් තමයි බලන්න ඕනේ. ඒ වගේම තමයි net 30ට අදාළ 360න් 60ක් තමයි බලන්න ඕනේ. ඒ කියන්නේ 360න් 60යි. ඒ කියන්නේ 360න් 60යි කියලා කියන්නේ අර ඔය ඉන්නේ මාස දෙකක් තමයි. months විදියට කැල්කියුලේට් කරනවා. net 30න් කියන්නේ එක month එකක්. ඒ වගේ තමයි net 60න් කියන්නේ month දෙකක් කියන එක. ඒතකොට month ගාන හොයාගෙන ඉඳලා තමයි අපි ගාන හදන්න පටන් ගන්න ඕනේ. නැත්නම් collection period කියලා කියනවා. මේ 1 month 2 month කියන ඒවට අදාළ. ඉතුරු කොටස තමයි අපිට තියෙන්නේ ඩිස්කවුන්ට් එක. කෑෂ් ඩිස්කවුන්ට් වලට අදාළ
ගාන කෑෂ් ඩිස්කවුන්ට් එකට අදාළ ගාන හදනවද මොකද කරන්නේ? ඒක වෙනම දාන්නද? මෙතනින් නවත්තනවද මොකද කරන්නේ? අයිඩියා එකක් තියෙනවා නම් කියන්න මම මෙතනින් නවත්තන්න ඉතුරු ටික වීඩියෝ එක හරි කරලා දාන්නම්. නැත්තම් කරගෙන යනවද මොකද කියන්නේ? ඉවර කරලා දාමනේ. හරි. ඒක විතරයිනේ තියෙන්නේ. ඔය ඇප්ලයි එක ඔය කරන ටිකම තමයි ඇප්ලයි කරන්න තියෙන්නේ මෙතනට ආයේ. හරි මේ ටිකත් කරමු. ඒකත් තියෙනවා දැන් ක්‍රෙඩිට් ටර්ම් ඩිස්කවුන්ට් කෑෂ් ඩිස්කවුන්ට් එකක් දෙන වෙලාවක කොහොමද අපි කැල්කියුලේට් කරන්න ඕන කියන එක දෙන ගානක් තියෙනවා කෑෂ් ඩිස්කවුන්ට් වලට අදාළව කෑෂ් ඩිස්කවුන්ට් අර මෙතඩ් ටිකම තමයි මේකටත් ඇප්ලයි කරන්න තියෙන්නේ. ඒතර කෑෂ් ඩිස්කවුන්ට් කිව්වම අපි දන්නවා කෑෂ් ඩිස්කවුන්ට් වර්ග දෙකක් තියෙනවා. එකක් අපි කියන දුන් වට්ටම් අනිත් එක ලද වට්ටම්. ඒතකොට ණය ගැතියන්ට අදාළ වෙන්නේ මෙතන දුන් වට්ටම් කියන කොටස. ඒතකොට කෑෂ් ඩිස්කවුන්ට් එකක් දෙන්නේ අපි සාමාන්‍යයෙන් කලින් පේමන්ට් එක ගන්න. මෙතනදී මම පොඩි දෙයක් කියලා ඉන්නම් මේකට කලින්. අපිට හම්බ වෙනවා මෙන්න මෙහෙම ටර්ම් එකක්. මෙන්න මේ වගේ ටර්ම් එකක් හම්බ වෙනවා. 10න් 2යි ඊට පස්සේ net 30යි කියලා. 10න් 2යි net 30යි කියලා ඔන්න ඔහොම කියලා ටර්ම් එකක් දෙනවා. මේකෙන් අදහස් කරන්නේ අපේ ක්‍රෙඩිට් පීරියඩ් එක දින 30ක් නම් කියන්නේ අපේ ක්‍රෙඩිට් පීරියඩ් එක බිඳුවේ ඉඳන් දින 30ක් නම් ඒ දින 30න් අපේ ක්‍රෙඩිට් පීරියඩ් එක දින 30ක් නම් ඒ දින 30න් දින 10ක් ඇතුළත මුදල් ගෙවනවා නම් කෑෂ් පේමන්ට් එකක් කරනවා නම් ඒ කෑෂ් පේමන්ට් එක වෙනුවෙන් ෆර්ම් එක කම්පැනි එක 2% ඩිස්කවුන්ට් එකක් දෙනවා කියන එක. 2% ඩිස්කවුන්ට් එකක් දෙනවා කියන එක තමයි ඒකේ අදහස. 2% ඩිස්කවුන්ට් එකක් දෙනවා කියන එක තමයි මේකේ අදහස වෙන්නේ. කියන්නේ ක්‍රෙඩිට් පීරියඩ් එක දින 30ක් නම් ඒ දින 30න් දින 10ක් ඇතුළත කෑෂ් පේමන්ට් එකක් කරනවා නම් ඒ ණයගැතියට 102 ගඩි කෑෂ් ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. නැත්නම් දුන්නට්ටමක් හිමි වෙනවා කියන එක තමයි එකෙන් අදහස් කරන්නේ. එතකොට මෙතනදී දැනගන්න ඕනේ මේ කෑෂ් ඩිස්කවුන්ට් එක කියලා කියන්නේ දුන්නට්ටම් කියලා කියන්නේ ව්‍යාපාරයට වියදම. අපි ඒක P&L එකෙන් සෙට් ඔෆ් කරන එකක් කෑෂ් ඒ කියන්නේ දුන්නට්ටම්. එතකොට ඒක වියදමක් විදිහට සලකනවා. එතකොට කෑෂ් ඩිස්කවුන්ට් එකකට අදාළව අපි ගන්න ඩිසිෂන් එක නිසා අපිට මේ එක්ස්පෙන්ස් එකක් විදිහට මේ කෑෂ් ඩිස්කවුන්ට් එකක් දකින්න පුළුවන්. හරි. ඒ ටික තමයි මුලින් කියන්න තියෙන්නේ. ඊට පස්සේ මේක අපි ගානට යනවා. ගානේ කියනවා a competing firm of basket vendors is considering change in the credit period from net 60 ඒ කියන්නේ net 60 වල ඉඳන් දින 30 ඉඳන් කියන්නේ දින 60 ඉඳන් ස්ලයිඩ් එක තියෙන්නේ ස්ලයිඩ් නම්බර් 42 net 30 ඉඳන් මෙයා ක්‍රෙඩිට් ටර්ම් එක මෙහෙම දානවා 2 එකෙන් 10න් 2යි net 60යි කියලා. net 60යි කියලා දානවා. මේකේ අදහස දැන් මෙයා ඉන්නේ මෙතන. ඒ කියන්නේ from මෙතන ඒ කියන්නේ දින 60ක් කියන කාල ක්‍රෙඩිට් පීරියඩ් එකක් තිබ්බ කෙනෙක් කම්පැනි එකක් එයාලගේ ක්‍රෙඩිට් පොලිසි එක වෙනස් කරනවා මෙන්න මේ විදිහට. ඒ කියන්නේ දින 60ක් ඇතුළත මුදල් ගෙවනවා නම් දින 60ක් කියන ක්‍රෙඩිට් පීරියඩ් එක තුලදී දින 10ක් ඇතුළත මුදල් ගෙවනවා නම් එයාට ඒ කියන්නේ ක්‍රෙඩිටර්ට 102ක ඩිස්කවුන්ට් එකක් දෙනවා කියන එක. ඒක තමයි මේකේ අදහස. එතකොට net 60යි කියලා කියන්නේ net 60ක් කියලා කියන්නේ මාස දෙකක්. ඒ කියන්නේ මාස දෙකක්. 2 months.
2 months. මෙතනදී අපිට පොඩි කැල්කුලේට් ඊට පස්සේ තව කොටසක් කියනවා මේ ගානේ current annual sales පොඩ්ඩයි නිස්ටක් වෙනවා. current annual sales මම කියාගෙන යන ගානේ current annual credit sales තියෙනවා 5 million කියලා කියනවා. ඊට පස්සේ කියනවා the firm expect 30% of the credit customers to take the cash discount. ඒ කියලා කියන්නේ 130ක් කස්ටමර්ස්ලා තමයි කෑෂ් ඩිස්කවුන්ට් එක ගන්න. ඒ කියන්නේ දින 10ක් ඇතුළත මුදල් ගෙවන්නේ 130ක් කියන කස්ටමර්ස්ලා විතරයි. ඉතුරු 170 130ක් දින 10ක් ඇතුළත මුදල් ගෙවනවා. එතකොට ඒගොල්ලෝ ඩිස්කවුන්ට් එක ගන්නවා. ඒ වගේම තමයි ඉතුරු 170 මුදල් ගෙවන්නේ මේ දින 60 කියන කාල සීමාව තුල කියන එක තමයි එකෙන් අදහස් කරන්නේ. එතකොට මෙතන net 60 කියලා කියන්නේ මාස දෙකයි. දැන් මෙතනට එනකොට අපිට මාස ගාන කැල්කුලේට් කරගන්න වෙනවා. ඒ කියන්නේ කොච්චර මාස කෑෂ් කලෙක්ෂන් පීරියඩ් එක කොච්චරක්ද කියන එක. හරි මම කැල්කුලේට් කරන විදිහ කියන්න. මෙතන 2 months එක තමයි කෑෂ් කලෙක්ෂන් පීරියඩ්. කෑෂ් කලෙක්ෂන් පීරියඩ් එක වෙන්නේ. මෙතනදී අපිට කෑෂ් කලෙක්ෂන් පීරියඩ් එක දීලා නැහැ. අපිට කෑෂ් කලෙක්ෂන් පීරියඩ් එක කැල්කුලේට් කරන්න වෙනවා. කැල්කුලේට් කරන්න පොඩි ඉඟියක් දෙනවා ගානේ. එතකොට මෙතන කියන මම ඉතුරු ටිකක් ලියන්න. current credit sales annual credit sales current annual credit sales දීලා තියෙනවා 5 million කියලා. 5 million current annual credit sales දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා ඊට පස්සේ ඉංග්‍රීසි දෙනවා expect the firm expects 30% of the credit customer to take the cash discount. හොඳට මතක තියාගන්න cash 102 මේ cash discount එක ගන්න. මේ දෙක කියලා කියන්නේ cash discount එක 102යි. cash discount 102 කියලා කියන්නේ මේ cash discount එක. මේ දින 10 කියලා කියන්නේ මේ දින 10ක් ඇතුළත දවස් 10ක් ඇතුළත ගෙවුවොත් තමයි මේ 102 කියන discount එක ගන්න පුළුවන්. මේ දින 60 කියලා කියන්නේ ඒ cash collection ඒ කියන්නේ දින 60යි credit period ඒ මුළු කාල පරිච්ඡේදය. credit sales 5 million දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා firm expect 30% of the credit customer to take the cash discount. දැන් cash discount එක ගන්නේ 30% of the customer. 30% customers තමයි cash discount එක ගන්න. ඒකෙන් අදහස් කරන්නේ 130ක් customers ලා තමයි දින 10ක් ඇතුළත මුදල් ගෙවන්නේ කියලා. දින 10ක් ඇතුළත මුදල් ගෙවන්නේ 130ක් කියන පාරිභෝගිකයන් සංඛ්‍යාව විතරයි. එතකොට 170 ඉතුරු 170ම මුදල් ගෙවන්නේ ඉතුරු 170 කියන කස්ටමර්ස් ලාම මුදල් ගෙවන්නේ ඉතුරු දින 60 ඇතුළත. ඉතුරු දින 60 ඇතුළත තමයි ඒකොල්ලෝ මුදල් ගෙවන්න කියන එක තමයි ඒකෙන් අදහස් කරන්නේ. එහෙනම් මෙන්න මේ කොටස් දෙක පාවිච්චි කරලා තමයි මෙන්න මේ කොටසට අදාළව මේ මුළු කොටසට අදාළව මම වෙන පාටින් මාක් කරන්න. මෙන්න මේ මුළු කොටසටම අදාළ කෑෂ් කලෙක්ෂන් පීරියඩ් එක හොයාගන්න ඕනේ. පීරියඩ් එක හොයාගන්න ඕනේ මෙන්න මේ කියන මුළු කොටස පාවිච්චි කරලා. එතකොට දැන් අපි කරන්න ඕනේ දවස් 10 130න් වැඩි කරන එක. දවස් 10 130න් වැඩි කරන්න. එතකොට 130 වැඩි කිරීම දවස් 3ක් කියලා එනවා. ඊට පස්සේ මෙතනත් ගත්තොත් 170ක් ඉතුරු දවස් 60 ගෙවන්නේ. ඒතකොට 170 ඔය වැඩි කරන්න ඕනේ 60. එතකොට එනවා අපිට 42ක් කියලා. දවස් 42ක් කියලා. එහෙනම් මේකේ ටෝටල් එක ගත්තොත් අපිට එනවා දවස් 45. ඒ කියන්නේ කෑෂ් කලෙක්ෂන් පීරියඩ් එක දවස් 45යි. දවස් 45යි කියලා කියන්නේ මාස 1මාරයි. 1.5 month. මාස 1මාරක් තමයි දවස් 45 කියලා කියන්නේ. හරි. ඔය තොරතුරු ටික තමයි දීලා තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ කැල්කුලේට් කරගෙන යන එක.
බෙනිෆිට් එක මෙතනදී බෙනිෆිට් එකක් කැල්කුලේට් කරන්න ඕනේ නැහැ. මෙතනදී කරන්න ඕනේ අපි ක්‍රෙඩිට් ඒ කියන්නේ ඕල් ක්‍රෙඩිට් පොලිසි එක යටතේ ක්‍රෙඩිට් රිසීවබල් එක කොච්චරද? නිව් ක්‍රෙඩිට් පොලිසි එක යටතේ ක්‍රෙඩිට් රිසීවබල් එක කොච්චරද? ඊට පස්සේ ඒ වෙනස කොච්චරද කියලා ඉස්සල්ලාම හොයාගමු. එහෙනම් ඕල් පොලිසි එක යටතේ ඕල් පොලිසි එක කියලා කියන්නේ net 30 කියන පොලිසි එක යටතේ. මේක ඕල් පොලිසි එක. මේක තමයි නිව් පොලිසි එක. ඉස්සල්ලාම අපි ඕල් පොලිසි එකට අදාළව රිසීවබල් amount එක කොච්චරද කියලා හොයමු. ඕල් පොලිසි එකයි එතන නිව් පොලිසි එකයි. ඕල් පොලිසි එකට අදාළ කොටස ගද්දී අපිට දීලා තියෙනවා annual current annual credit sale 5 million කියලා. 5 million කියලා දීලා තියෙනවා. ඒ 5 million වලින් 2 months වලට අදාළ තමයි අපි රිසීව් මෙතන 2 months net 60යි කියලා කියන්නේ දවස් 60යි. දවස් 60යි කියන්නේ මාස දෙකයි. දැන් මාස දෙකකට අදාළව තමයි ඕල් පොලිසි එක යටතේදී රිසීවබල් amount එක බලන්න ඕනේ. එතකොට 12න් දෙකක් වැටුණා නම් හරි. එතකොට 5 million වලට 12න් දෙකක් කියලා කියන්නේ අපිට එනවා 8,33,333 8,33,333 කියලා එනවා 33,333 කියලා එනවා රුපියල් 8,33,333 ඒ වගේම තමයි මේ ක්‍රෙඩිට් පීරියඩ් එක වෙනස් කිරීම නිසා අපේ ක්‍රෙඩිට් ඒ කියන්නේ කලෙක්ෂන් පීරියඩ් එක කලෙක්ෂන් පීරියඩ් එක අඩු වෙනවා 1.5 දක්වා 1.5 දක්වා අඩු වෙනවා. ඒ කියන්නේ මාස දෙකක් කියන මන්ත් එකේ ඉඳන් මාස 1.5 දක්වා ඒක අඩු වෙනවා. දැන් ඉස්සෙල්ලා අපි කැල්කියුලේට් කරානේ ඒක. පොඩ්ඩයි මිස්ටක් 1.5යි 2 months වල ඉඳන් ඕල් පොලිසි එකේදී ගත්තොත් 2 months වල තමයි කෑෂ් කලෙක්ෂන් පීරියඩ් එක තිබ්බේ. දැන් නිව් පොලිසි එකටදී අපි කෑෂ් කලෙක්ෂන් පීරියඩ් එක 1.5 කියන මස් කෑෂ් කලෙක්ෂන් පීරියඩ් එක 1.5 month දැන් තියෙන්නේ. එතකොට 1.5 month නිසා කරන්න ඕනේ අපි 5 million වැඩි කරන්න ඕනේ 12න් 1.5 12න් 1.5ක් බලන්න. 12න් 1.5ක් බැලුවොත් අපිට එනවා 6,25,000ක් කියලා. රුපියල් 6,25,000ක් කියලා එනවා. එහෙනම් අපේ බලන්න දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. ඕල් පොලිසි එක යටතේ රිසීවබල් amount එකයි නිව් පොලිසි එක යටතේ රිසීවබල් amount එකයි කීයද කියන එක කම්පෙයාර් කරන්න. ඊට පස්සේ කම්පෙයාර් කරලා ලෙවල් එකට මොකද රිසීවබල් ලෙවල් එකට මොකද වෙලා තියෙන්නේ කියන එක තමයි දැන් බලන්න ඕන. පොඩ්ඩක් ඉන්න.